right ඊළඟට ගානක් තියෙන්නේ හදන්න ලියා ගන්න මේ ගාන ලියා ගන්න මේ ගාන ලියාගෙන මේ ගාන try කරන්න මේ ගාන හොඳ ගානක් මේ ගාන හදන්න පටන් ගත්ත ගමන් හිතා ගන්න බැරි වෙයි හදන විදිය සමහර අයට හදන්න පුළුවන් වෙයි ගොඩාක් අයට බහුතරයක් අයට මේ ගාන ලියාගත්ත ගමන් හදන විදිය මීටර වෙන්නේ නැති වෙයි බහුතරයක් අයට එතකොට මේ ගාන හදන විදිය මීටර වෙන්නේ නැත්තම් මොකද්ද කරන්න ඕනේ ගාන පොඩ්ඩක් කරලා try කරන්න හරිද විනාඩි 10ක් 15ක්වත් ගාන try කරන්න විනාඩි 10ක් 15ක් විතර ගාන try කරන්න ගාන try කරන වෙලාවේ තමයි මොලේ IQ එක හැදෙන්නේ ඒ කියන්නේ ගානත් එක්ක තමන් තනියෙන් පොර කනකොට තමයි මොලේ IQ එක වැඩි වෙන්නේ. හරි? right. හරි. ලියන්න මේ ගාන. නිශ්චලතාවයේ සිට ගුරුත්වය යටතේ වැටෙන වස්තුවක්. 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 චලිතය ආරම්භා දහවන තප්පරය තුල වැටෙන විස්ථාපනය සොයන්න දහවන තප්පරය තුල වැටෙන විස්ථාපනය සොයන්න right ගාන හොඳට හිතලා try කරන්න විනාඩි 10ක් 20ක් විතර අරගෙන නිදහසේ ගාන try කරන්න ගාන try කරලා ඉවර වෙලා වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න right ගාන කියන්නේ ගාන සුපිරි ගානක් ගාන සුපිරි ගානක් ගාන තනියෙන් හදාගත්තා නම් සුපිරි සමහර ළමයි ගාන හදලා ඇති මේ වෙනකොට දහවන තප්පරය තුල වැටෙන දුර තමයි අහන්නේ. දහවන තප්පරය ඇතුළත ගාන හරියට ඉස්සෙල්ලා තේරුම් ගන්න. දැන් මේ ගාන හදනකොට සමහර ළමයි හදලා ඇති තප්පර 10ක් තුල වැටෙන දුර හදලා ඇති. හරිද? තප්පර 10ක් ඇතුළත වැටෙන දුර හොයලා ඇති සමහර ළමයි. හරිද? ගානේ අහන්නේ තප්පර 10ක් ඇතුළත වැටෙන දුර නෙවෙයි. ගානේ අහන්නේ තප්පර 10ක් ඇතුළත වැටෙන දුර නෙවෙයි. ගානේ අහන්නේ දහවන තප්පරය තුල වැටෙන දුර. හරිද? ගානේ අහන්නේ දහවන තප්පරය තුල වැටෙන දුර. right? හරි. ගාන හදන්න පටන් ගන්න. සමහර ළමයි ගාන හදලා ඉවර ඇති. මම හරි උත්තරේ කියන්නම්. ගාන හදලා හරිද වැරදිද කියලා හිතා ගන්න. හරි උත්තරේ එන්නේ මීටර 95ක්. මේ ගානට හරි උත්තරේ එන්නේ මීටර 95ක්. මීටර 95 නම් හරි. එහෙම නැත්තම් බලාගන්න කියලා දෙන්න. right. මෙහෙමයි. මේ ගාන හදන්න ක්‍රම තියෙනවා දෙකක්. හරි? මේ ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය බලමු. හරි? පළවෙනි ක්‍රමේ මෙහෙමයි. රූපයක් ඇඳගමු ඉස්සෙල්ලාම. උඩ ඉඳලා වස්තුවක් වැටෙනවා ගාන කියන්නේ නිශ්චලතාවයේ සිට ගුරුත්වය යටතේ වැටෙන වස්තුවක්. නිශ්චලතාවයේ ඉඳන් තමයි වැටෙන්නේ. ඒ කියන්නේ උඩ ඉඳලා වැටෙනකොට මේ වෙලාවේ ප්‍රවේගය බිඳුවයි නිශ්චලතාවයේ ඉඳලා වැටෙනවලු තප්පර 10ක් නේ. නිශ්චලතාවයේ වැටෙන වස්තුව 10 වන තප්පරය තුල 10 වෙනි තප්පරය තුල වැටෙන දුර තමයි අහන්නේ. හොඳට තේරුම් ගන්න. 10 වන තප්පරය තුල දැන් ඔන්න නිශ්චලතාවයෙන් වැටෙන්න පටන් ගත්තා. වැටිගෙන ඇවිල්ලා ඔන්න මෙතෙන්ට එනකොට තප්පර 10ක් ගත වෙලා ඉවරයි. හොඳේ? තප්පර 10ක් ගත වෙලා ඉවරයි. මෙතන වැටෙන්න පටන් ගත්තා. වැටිගෙන මෙතෙන්ට එනකොට තප්පර 10ක් ගත වෙලා ඉවරයි. මම වචන කියන්නේ හරියට හිතලා තප්පර 10ක් ගත වෙලා ඉවරයි. ඒ කියන්නේ මෙතෙන්ට එනකොට පටන් ගත්ත වෙලේ ඉඳන් මේ අවස්ථාවට එනකොට තප්පර 10ක් ගත වෙලා
පටන් ගත්ත වෙලේ ඉඳන් මේ අවස්ථාවට එනකොට තප්පර 10ක් ගත වෙලා. t සමානයි 10යි තප්පර. මෙතන එනකොට තප්පර 10ක් ගත වෙලා. t සමානයි තප්පර 10යි. t සමානයි 10යි තප්පර. t සමානයි 10යි තප්පර. right? මෙතනින් වැටෙන්න පටන් ගන්නකොට t සමානයි 0යි. බිඳුවේ ඉඳන් තමයි වැටෙන්න පටන් ගන්නේ. බිඳුවේ ඉඳන් වැටෙන්න පටන්ගෙන මෙතෙන්ට වැටෙනකොට තප්පර 10ක් ගත වෙලා. t සමානයි 10යි. අපෙන් ගානේ අහන්නේ තප්පර 10ක් ඇතුළත වැටෙන දුර නෙවෙයි. 10 වන තප්පරය තුල වැටෙන දුර. හරි? ඉස්සෙල්ලාම මම කියන්නම් 10 වන තප්පරය කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ 10 වන තප්පරය කියන්නේ මොකක්ද කියලා. හරි? හොඳට බලන්න. දැන් මේ වෙලාවේ වැටෙන්න පටන් ගත්තා. කාලය ගත වෙලා නැහැ. t සමානයි 0යි. වැටෙන්න පටන් ගන්නකොට කාලය ගත වෙලා නැහැ. t සමානයි 0යි. තප්පරයකට පස්සේ t සමානයි 1යි. t සමානයි තප්පර 1යි. හරි? මේ තප්පරයකට පස්සේ එතකොට බලන්න පළවෙනි තප්පරය කියන්නේ මොකක්ද කියලා. පළවෙනි තප්පරය කියලා කියන්නේ t සමානයි 0 ඉඳලා t සමානයි 1ට එනකන් කාලය. හරි? හොඳට අහගන්න. පළවෙනි තප්පරය කියලා කියන්නේ t සමානයි 0 ඉඳලා t සමානයි 1ට එනකන් ගත වෙන කාලයක් තියෙනවනේ. මෙන්න මේ කාල පරාසය. මෙන්න මේ කාල පරාසයට තමයි පළවෙනි තප්පරය කියලා කියන්නේ. t සමානයි 0 ඉඳලා t සමානයි 1ට එනකන් t සමානයි 0 ඉඳලා t සමානයි 1ට එනකන් ගත වෙච්ච කාලය තමයි පළවෙනි තප්පරය. හරි? එතකොට t සමානයි 1 කියන්නේ t සමානයි 1 කියන්නේ මේ වෙලාව වෙනකොට තප්පරයක් ගත වෙලා කියන එක. ඒ කියන්නේ t සමානයි 0 ඉඳලා t සමානයි 1ට යනකම් කාලය කියන්නේ මෙතන එනකොට තප්පරයක් ගත වෙලා. ඒ කියන්නේ t සමානයි 1යි කියලා කියන එකේ තේරුම තමයි පළවෙනි තප්පරයේ අවසානය තමයි මෙතන තියෙන්නේ. t සමානයි 1යි කියන්නේ පළවෙනි තප්පරයේ අවසානය. හරි? පළවෙනි තප්පරයේ අවසානය. දැන් බලමු තව තප්පරයකට පස්සේ ආ මේ වගේ තැනක ඉදී. කොහේ හරි මේ වගේ නිකන් දල වශයෙන් කියන්නකෝ මෙහෙම. මේ වගේ තැනක ඉදී කියලා හිතමුකෝ. මේ වගේ තැනක ඉදී. එතකොට t සමානයි 2යි. t සමානයි 2යි කියන එකේ තේරුම තමයි හොඳට තේරුම් ගන්න. t සමානයි 2යි කියන එකේ තේරුම තමයි මේ බිඳුවේ ආරම්භක අවස්ථාවේ ඉඳලා හොඳට අහගන්න ආරම්භක අවස්ථාවේ ඉඳලා මෙතෙන්ට එනකම් කාලය තප්පර 2ක් ගත වෙලා කියන එක. ඒ කියන්නේ මේ වෙලාවේ කාලය තප්පර 2යි. තප්පර 2ක් ගත වෙලා. මේ වෙලාවේ කාලය 0යි. මේ වෙලාවේ කාලය තප්පර 2යි. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ ඉඳලා මෙතෙන්ට වැටෙන්න හොඳට අහගන්න. ආරම්භක අවස්ථාවේ ඉඳලා මෙතෙන්ට වැටෙන්න ගත වෙච්ච මුළු කාලය තප්පර 2යි. ආරම්භක අවස්ථාවේ ඉඳලා මෙතෙන්ට වැටෙන්න ගත වෙච්ච මුළු කාලය තප්පර 2යි. මුළු කාලය මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්න ගත වෙච්ච මෙතන ඉඳලා හොඳට බලන්න. මෙතන ඉඳලා මෙතෙන්ටම වැටෙන්න ගත වෙච්ච මුළු කාලය තප්පර 2යි. මෙතන ඉඳලා මෙතෙන්ටම වැටෙන්න ගත වෙච්ච මුළු කාලය තප්පර 2යි. හරි? මෙතන ඉඳලා මෙතෙන්ටම වැටෙන්න ගත වෙච්ච මුළු කාලය තප්පර 2යි. එතකොට හොඳට අහගන්න දෙවනි තප්පරය කියලා කිව්වොත් කවුරු හරි කිව්වොත් එහෙම දෙවන තප්පරය කියලා කිව්වොත් ඒ කියන්නේ දෙවන තප්පරය කියන්නේ මොන වෙලාවද? හොඳට අහගන්න දෙවන තප්පරය කියන්නේ මොන වෙලාවද? දෙවන තප්පරය මෙතන ඉඳලා මෙතෙන්ටම ගත වෙන්න ගියපු කාලය තප්පර 2යි. හරි? එතකොට මුලින්ම බලමු අපි පළවෙනි තප්පරය කියන්නේ මොකද්ද කියලා. පළවෙනි තප්පරය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙන්න ගත වෙච්ච දුරට. මේ කාලය තමයි පළවෙනි තප්පරය. මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙන්නේ පළවෙනි තප්පරය ඇතුළත. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ පළවෙනි තප්පරය ඇතුළත. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ දෙවෙනි තප්පරය ඇතුළත. මරු සීන් එක වෙයි. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ පළවෙනි තප්පරය ඇතුළත.
මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ දෙවෙනි තප්පරය ඇතුළත. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ දෙවෙනි තප්පරය ඇතුළත. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ දෙවෙනි තප්පරය ඇතුළත. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ දෙවෙනි තප්පරය ඇතුළත. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ පළවෙනි තප්පරය ඇතුළත. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන්නේ පළවෙනි තප්පරය ඇතුළත. ඒ කියන්නේ හොඳට අහගන්න පළවෙනි තප්පරය කියන්නේ මොකද්ද? පළවෙනි තප්පරය කියන්නේ t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි 1ට එනකම් කාලය. ඇත්ත කතාව ඔන්න ඕකයි. පළවෙනි තප්පරය කියන්නේ t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි 1ට එනකම් කාලය. දෙවෙනි තප්පරය කියන්නේ මොකද්ද? දෙවෙනි තප්පරය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වැඩෙන කාලයනේ. දෙවෙනි තප්පරය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වැඩෙන ගත වෙන කාලයට. දෙවන තප්පරය කියන්නේ t සමානයි 1 ඉඳලා t සමානයි 2ට එනකම් ගත වෙන කාලයට. t සමානයි 1 ඉඳන් t සමානයි 2ට එනකම් ගත වෙන කාලයට තමයි දෙවන තප්පරය කියන්නේ. මෙන්න මේ වෙලාව තමයි දෙවෙනි තප්පරය. මෙන්න මේ වෙලාව තමයි දෙවෙනි තප්පරය. ඒ කියන්නේ හොඳට අහගන්න දෙවෙනි තප්පරය පටන් ගන්නෙ කොතනින්ද? දෙවෙනි තප්පරය පටන් ගන්නෙ පළවෙනි තප්පරේ ඉවර වෙන තැන තියෙනවනේ. ඒ කියන්නේ තප්පරයක් ගත වුණාට පස්සේනේ පළවෙනි තප්පරය ඉවර වෙන්නේ. පළවෙනි තප්පරේ ඉවර වෙන තැන ඉඳලා තමයි දෙවෙනි තප්පරය පටන් ගන්නෙ. දෙවෙනි තප්පරේ ඉවර වෙනකම්. දෙවෙනි තප්පරේ පටන් ගන්නෙ පළවෙනි තප්පරේ ඉවර වෙන තැන ඉඳලා දෙවෙනි තප්පරේ ඉවර වෙනකම් ගත වෙන කාලයට තමයි දෙවෙනි තප්පරය කියලා කියන්නේ. පළවෙනි තප්පරේ ඉවර වෙන තැන ඉඳලා තප්පර දෙකක් ඉවර වෙනකන් ගත වෙන කාලය තියෙනවනේ. ඒ කාල 50 ඒ තප්පරේ තියෙනවනේ. ඒ තප්පරේට තමයි දෙවෙනි තප්පරය කියන්නේ. t සමානයි 1 ඉඳන් t සමානයි 2ට යනකම් කාලය තමයි දෙවෙනි තප්පරය. ඕනකට වඩා පැහැදිලි කරා. t සමානයි 1 ඉඳන් t සමානයි 2ට යනකම් කාලය තමයි දෙවෙනි තප්පරය. හරි. අපිට දෙවෙනි තප්පරයක් වැඩක් නැහැ. අපිට මේ වෙලාවේ ඕනේ 10 වෙනි තප්පරය. හරි. හොඳට හිතලා කියන්න බලන්න 10 වෙනි තප්පරය කියන්නේ මොන වෙලාවද කියලා. හරි. දෙවෙනි තප්පරය කියන්නේ t සමානයි 1 ඉඳන් t සමානයි 2ට යනකම් කාලය නම් දෙවෙනි තප්පරය කියන්නේ 10 වෙනි තප්පරය කියන්නේ මොකද්ද? 10 වෙනි තප්පරය කියන්නේ t සමානයි 9 ඉඳලා t සමානයි 9 ඉඳලා t සමානයි 10ට එනකම් ගත වෙන කාලය. හරි. t සමානයි 9 ඉඳලා t සමානයි 10ට එනකම් ගත වෙන කාලයට තමයි දෙවෙනි තප්පරය කියන්නේ. හරි. ඒ කියන්නේ t සමානයි 9 ඉඳලා t සමානයි 10ට එනකම් ගත වෙන කාලයට තමයි 10 වෙනි තප්පරය කියන්නේ. හොඳේ. 10 වෙනි තප්පරය කියන්නේ. ඒ කියන්නේ තප්පර 10 වෙනි තප්පරය. මේක තමයි 10 වෙනි තප්පරය. හරි. එතකොට මේක තමයි 10 වෙනි තප්පරය. හරි. ඒ කියන්නේ 10 වෙනි තප්පරේ පටන් ගන්නෙ කොතනින්ද? 10 වෙනි තප්පරේ පටන් ගන්නෙ 9 වෙනි තප්පරේ ඉවර වෙන තැනින් තමයි 10 වෙනි තප්පරේ පටන් ගන්නෙ. උඩ ඉඳලා මෙතෙන්ට වැටෙන්න ගත වෙන කාලය තප්පර 9. ආයෙත් විසරන උඩ ඉඳලා මෙතෙන්ටම වැටෙන්න ගත වෙච්ච කාලය තප්පර 9යි. උඩ ඉඳලා මෙතෙන්ටම වැටෙන්න ගත වෙච්ච කාලය තප්පර 10යි. උඩ ඉඳලා මෙතෙන්ටම වැටෙන්න ගත වෙච්ච කාලය තප්පර 9යි. උඩ ඉඳලා මෙතෙන්ටම වැටෙන්න ගත වෙච්ච කාලය තප්පර 10යි. ඒ කියන්නේ 9 වෙනි තප්පරේ ඉවර වෙච්ච වෙලේ ඉඳලා 10 වෙනි තප්පරේ ඉවර වෙනකන් කාලය තමයි 10 වෙනි තප්පරය. 9 වෙනි තප්පරේ ඉවර වෙච්ච වෙලාවෙ ඉඳන් 10 වෙනි තප්පරේ ඉවර වෙනකන් ගත වෙච්ච කාලය තමයි 10 වෙනි තප්පරය. මේක තමයි 10 වෙනි තප්පරය. අපෙන් අහන්නේ 10 වෙනි තප්පරේ ඇතුළත සිද්ධ වෙච්ච විස්ථාපනය මොකක්ද කියලා තමයි අහන්නේ. 10 වෙනි තප්පරේ ඇතුළත සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි අහන්නේ. 10 වෙනි තප්පරේ ඇතුළත සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි අපෙන් අහන්නේ. හරි. 10 වෙනි තප්පරේ ඇතුළත සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි අපෙන් අහන්නේ. 10 වෙනි තප්පරේ ඇතුළත. තේරුණා? හරි. ඔන්න ඕක තමයි සීන් එක. හරි. එතකොට මෙන්න මේ විස්ථාපනය 10 වෙනි තප්පරේ ඇතුළත සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි අපි හොයන්න ඕනේ. හරිද? 10 වෙනි තප්පරේ ඇතුළත සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි හොයන්න ඕනේ. එකම දේ ආය කියනවා වැඩි වගේ කියලා ෆීල් වෙනවා ඇති. පොඩ්ඩක් පාඩම් පටන් ගත්ත ගමන් වගේනේ. ඒක නිසා පොඩ්ඩක් හොඳට වගේ විස්තර කරන්න. එක එකට තේරෙන්නේ එක ගානටනේ. ඒක නිසා එකම දේ ආය කියලා හොඳට විස්තර කරනවා. අගට යනකොට ඔය එකම දේ දෙපාර තුන් පාර කියන එක අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය විදිය. අගට යනකොට මොලේ IQ එක වැඩි වෙනවනේ හැම එකාගෙම.
ටික හැම එකාගේ මොළයයි IQ එක වැඩි වෙනකොට අර විස්තර කරන ගතිය චුට්ට අඩු කරනවා. අන්තිම කාලේ වෙනකොට දඩ බඩ ගාලා කියනවා. එතකොට ඒ ගාන ඔරොත්තු දෙනවා. දැම්ම අර එකපාරට දඩ බඩ ගාලා කිව්වොත් එහෙම සෙට් එකක් ඉන්නවා. ඒක ඔරොත්තු දෙන්නේ නැති සෙට් එකක්. ඒක නිසා උන් ටික උඩට අදගෙන යන්න ඕන නිසා තමයි හරි පරිස්සමින් වචන පිට කරන්නේ. අර එකම දේ දෙතුන් පාරම කියලා පරිස්සමින් උගන්වන්නේ ඒකයි. තාම මුල නිසා. හරි. ඔන්න ඕක තමයි කේස් එක. මෙන්න මේක තමයි දහවන තප්පරය ඇතුළත වැටෙන දුර. මෙන්න මේක තමයි දහවන තප්පරය ඇතුළත වැටෙන දුර තමයි මේ තියෙන්නේ. දහවන තප්පරය ඇතුළත වැටෙන දුර තමයි මේ තියෙන්නේ. රයිට්. එතකොට මම මෙන්න මෙහෙම ගාන ප්ලෑන් කරනවා. මේ ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා. හොඳට අහගන්න මේ ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමයට තමයි ඔන්න දැන් හදන්න යන්නේ. හොඳට අහගන්න පළවෙනි ක්‍රමයට තමයි හදන්න යන්නේ. පළවෙනි ක්‍රමේ හදන්නේ මෙහෙමයි. හොඳට අහගන්න. හරි? මෙන්න පළවෙනි ක්‍රමේ බිඳුවේ ඉඳලා වැටෙන්න පටන් ගන්නවා. බිඳුවේ ඉඳලා වැටෙන්න පටන්ගෙන තප්පර 9ක් කියනකොට කොච්චර වැටෙනවද කියලා හොයනවා. හරිද? තප්පර 9ක් වැටෙනකොට කොච්චර දුරක් වැටෙනවද? අපි ඒක S එක කියලා ගමු. තප්පර 9ක් ඇතුළත පළවෙනි තප්පර 9 මේ බිඳුවේ ඉඳලා ආරම්භක අවස්ථාවේ ඉඳලා මම මේක මහන්න. මේ මැදේව වැඩන්නේ නැහැ අතරම. බිඳුවෙන් පටන්ගෙන පළවෙනි තප්පර 9 ඇතුළත වැටෙන මුළු දුර හොයමු. බිඳුවෙන් පටන්ගෙන පළවෙනි තප්පර 9 ඇතුළත වැටෙන මුළු දුර හොයමු. එතකොට එනවනේ පළවෙනි තප්පර 9 ඇතුළත වැටෙන මුළු දුර. එනවා. ඊට පස්සේ පළවෙනි තප්පර 10 ඇතුළත. ඒ කියන්නේ මුළු තප්පර 10 ඇතුළත වැටෙන මුළු දුර හොයමු. කියන්නේ පළවෙනි තප්පර 10 ඇතුළත. වැටෙන මුළු දුර හොයමු. මෙන්න මේ පළවෙනි තප්පර 10 ඇතුළත වැටෙන මුළු දුර හොයමු. චලිත සමීකරණයක් දාලා ගන්න පුළුවන්. හොඳේ. චලිත සමීකරණයක් දාලා පළවෙනි තප්පර 9 ඇතුළත වැටෙන දුර හොයන්න පුළුවන්. චලිත සමීකරණයක් දාලා පළවෙනි තප්පර 10 ඇතුළත වැටෙන දුර හොයන්න පුළුවන්. ඉස්සෙල්ලාම පළවෙනි තප්පර 9 ඇතුළත වැටෙන දුර හෙව්වා. ඊට පස්සේ පළවෙනි තප්පර 10 ඇතුළත වැටෙන දුර හෙව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? පළවෙනි තප්පර 10 ඇතුළත වැටෙන දුර හොයලා පළවෙනි තප්පර 9 ඇතුළත වැටෙන දුර හෙව්වනම් අපිට හොයන්න ඕනේ 10 වන තප්පරය තුල මෙන්න මේ වැටෙන දුරනේ මේ දුර හෙව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දුරෙන් මේ දුර අඩු කරාම මේ S දෙකෙන් S එක අඩු කරාම එනවා S වලගේ. මේක ඔබ තේරෙනවනේ. S දෙකෙන් S එක අඩු කරාම එනවා S වලගේ. හරි. එතකොට චලිත සමීකරණයක් දාලා තමයි වැඩේට සෙට් වෙන්නේ. දැන් සෙට් එකකට ගාන හදන විදිහ මීටර වෙනවා. දැන් ගාන හදන විදිහ මීටර වෙනවා නම් වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා ගාන හදන විදිහ හිතා ගන්න බැරුණා. දැන් මීටර වෙනවා නම් ගාන හදන්න පටන් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ගාන හදන්න පටන් ගන්න. දැන් මීටර වෙනවා නම් ගාන හදන්න පටන් ගන්න. මීටර වෙන්නේ නැත්නම් අහගෙන ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මීටර වෙන්නේ නැත්නම් අහගෙන ඉන්න. ගාන ෂේප් එකේ මම කියලා දෙනවා. හොඳටම කියලා දෙනවා. හරිද? හොඳට මම විස්තර කරනවා මේ ගාන. හරි. පළවෙනියටම දැන් අපි ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. ප්ලෑන් එක මම ආයෙසරයක් බෝඩ් එකේ ලිව්වොත් එහෙම මෙන්න මේ පළවෙනි 10 වන තප්පරය ඇතුළත වැටෙන දුරනේ හොයන්න ඕනේ. 10 වන තප්පරය ඇතුළත වැටෙන දුර. 10 වන තප්පරය කියන්නේ 9 වෙනි තප්පරයේ අවසානයේ ඉඳලා 10 වන තප්පරයේ අවසානයේ දක්වා කාලය. 9 වෙනි තප්පරයේ අවසානයේ ඉඳලා 10 වෙනි තප්පරයේ අවසානයේ දක්වා කාලය තුල. ඒ කාලය තුල වැටෙන දුර තමයි හොයන්න ඕනේ. ඒ කාලය තුල වැටෙන දුර. ඒක තමයි 10 වන තප්පරය. එතකොට 10 වන තප්පරයේ ඇතුළත කොච්චර කාලයක් වැටලද? ගොම් ප්‍රශ්නයක් ඇහුවේ. 10 වන තප්පරය ඇතුළත කොච්චර කාලයක් මේ වස්තුව පල්ලෙහාට වැටලද? තප්පර එකයි පැහැදිලිවම තප්පර එකයි. හරි. 10 වන තප්පරය ඇතුළත කොච්චර කාලයක් වැටලද? තප්පරය. සමන්ගේ නම මොකක්ද? දන්නේ නැහැ. සමන්ගේ නම මොකක්ද වගේ ගොම් ප්‍රශ්නයක්. පළවෙනි 10 වන තප්පරය ඇතුළත. 10 වන තප්පරය ඇතුළත වැටිච්ච වැටුන් 10 වන තප්පරය ඇතුළත කොච්චර කාලයක් වැටලද? තප්පරය. ඒ 10 වන තප්පරයනේ. හරි. මම ඒක නිකන් ඇහුවේ. අර හොඳටම විස්තර කරන්න ඕන නිසා. හරිද? රයිට්. හරි. එතකොට මේ වෙලාවේ තප්පරයක් වැටිලා. හරි. දැන් අපි මුලින්ම කරන්න ඕනේ මේ S එක හොයන්න ඕනේ. හරි. මෙන්න මේකයි ගානේ ප්ලෑන් එක. S හොයන්න ඕනේ. හරි. S වල ආගේ හොයන්න ඕනේ. මොකද කරන්න ඕනේ?
S2 අඩු කරන්න ඕනේ S1. S2 අඩු කරන්න ඕනේ S1. S2 කියන්නේ මේ දිගනේ. මේ දිගෙන් මේ දිගක් අඩු කරන්න ඕනේ. මේ දිගෙන් මේක අඩු කරන්න ඕනේ. මේකෙන් මේක අඩු කරන්න ඕනේ. S2 අඩු කරන්න ඕනේ S1. S2 S1 අඩු කරන්න ඕනේ. S2 S1 අඩු කරන්න ඕනේ. හරි. S2 S1 අඩු කරන්න ඕනේ. S2 කියන්නේ මේ දිග. S1 කියන්නේ මේ දිග. මේ දිගෙන් මේ දිග අඩු කරන්න ඕනේ. මේ මුළු දිගෙන් මේ දිග අඩු කරන්න ඕනේ. එතකොට එනවා මේ දිග. හරි. S කියන්නේ S2 අඩු කිරීම S1. හරි. දැන් අපි ප්ලෑන් එක ගහන්න ඕනේ S2යි S1යි හොයන්න. උතර බලන්න. දැන් අපි ප්ලෑන් එක ගහන්න ඕනේ S2යි S1යි හොයන්න. S2යි S1යි හොයන්න. ඇයි මං එහෙම කියන්නේ? S2 කියන්නේ මොකද්ද? S2 කියන්නේ S2කින් මේ S2කින් S1 අඩු කරාම එනවා S2කින් මේ දිගෙන් මේක අඩු කරාම එනවා මේ දිග. තේරෙන්න ඕනේ. හරි. එතකොට කොහොමද S2 හොයන්නේ? දැන් S2 හොයන්න ප්ලෑන් එක ගහන්න ඕනේ. S2 කියන්නේ මොකක්ද කියලා බලමු. උතන බලන්න. S2 කියන්නේ මොකද්ද? ආරම්භක අවස්ථාවේ ඉඳලා පොළොවටම වැටෙන දුර. කියන්නේ පොළොවට නෙවෙයි sorry. ආරම්භක අවස්ථාවේ ඉඳලා තප්පර 10ක් ඇතුළත වැටෙන දුර. 10 වන තප්පරය ඇතුළත වැටෙන දුර නෙවෙයි. තප්පර 10ක් ඇතුළත වැටෙන දුර. තප්පර 10ක් ඇතුළත වැටෙන දුර තමයි S2 කියන්නේ. එහෙනම් අපි මුලින්ම S2 හොයමු. හරිද? මුලින්ම S2 හොයමු. හරි? S2 හොයමු. S2 සෙවීම. පිළිවෙලකට හදමුකෝ. හරි. S2 හොයන්න මොකක් හරි චලිත සමීකරණයක් අනිවාර්යෙන් දාන්න ඕනේ. S2 හොයන්න මොකක් හරි චලිත සමීකරණයක් දාන්න ඕනේ. හරි. චලිත සමීකරණ දානකොට අපි හොඳටම දන්නවා. චලිත සමීකරණයක් දානවා නම් යම් කිසි චලිතයකට චලිත සමීකරණ දානකොට හරි ගණන් හදන්න කෙටි ක්‍රම එහෙම ලස්සනට කියලා දීලා තියෙනවා. පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බලාගෙන ආපු නැති කෙනෙක් ඉන්නවනම් මීට කලින් වීඩියෝස් 11ක් දාලා දිනවා. ඒ 11 බලාගෙන ඉන්න. හරිද? ඒ 11 අර පොඩි white board එක උගන්වන්නේ. දැන් මොකෙක්ට හරි ඕක බලපු ගමන් හිතනවා ඇති පොඩි white board එක උගන්වන්නේ අරම්මනම් මේ පොඩි චූටියලනේ කරන්නේ ලොකු white board එකක්වත් නැහැ. ඒ මගුල් වැඩ නැහැ. හො ඒකේ සුපිරියට විස්තර කරලා තියෙනවා භෞතික විද්‍යාව. ගැඹුරින් භෞතික විද්‍යාව විස්තර කරලා තියෙනවා. ඕන්න ලොකු බෝඩ් එක රඟපාන්න පුළුවන්. ඒ මෝඩ රඟපෑම් නෙමෙයිනේ වෙන්න ඕනේ. අවශ්‍ය වැඩේයි වෙන්න ඕනේ. අවශ්‍ය වැඩේ එක්සෑම් එකට අවශ්‍ය දේ තමයි වෙන්න ඕනේ. සිද්ධ වෙන්න ඕනේ එක්සෑම් එකට අවශ්‍ය දේ. එක්සෑම් එකට අවශ්‍ය දේ අඩුවක් නැතුව කරනවා. රඟපාන්න නම් තේරෙන්නේ නැහැ. වීරය වෙන්න දඟලනවා නම් තේරෙන්නේ නැහැ. හරිද? වීරය වෙන්න දඟලන එක කොහොමද දන්නේ නැහැ. මම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරපු වෙලාවක ඒක වීඩියෝ කරේ. ඒක මොකෙක්ට හරි මේ පොඩි බෝඩ් එක කරන්නේ මේ පොඩියට කරන සර් කෙනෙක් වෙන්න නැති ඕන මගුලක් හිතාගන්න ඒක මට වැඩක් නැහැ. හැබැයි ඒකේ මම සුපිරියට විස්තර කරලා තියෙනවා. මොකෙක් හරි පළවෙනි වීඩියෝ 11 බලලා නැත්තම් ඒක බලලා වරෙන් ඒකේ සුපිරියට විස්තර කරලා තියෙනවා චලිත සමීකරණ කොහොමද තෝරන්නේ කියලා. සමීකරණයකට දානකොට ගානකට චලිත සමීකරණ දානකොට කොහොමද චලිත සමීකරණ ගානට තෝරන්නේ කියලා සුපිරි කෙටි ක්‍රම එහෙම සුපිරි සෙට් එකක් කියලා දීලා තියෙනවා. ඒ ටික බලලා වරෙන්. හරි. එතකොට S එක සෙවීම. අපි ඒකේ මුලින් කතා කරලා තියෙන නිසා ඒක ලොකුවට කතා නොකර ඉන්න. හරි. ලොකුවට කතා නොකර ඉන්න. එතකොට S එක තුල වැටෙන දුර තමයි හොයන්න ඕනේ. එතකොට මේ චලිතයට චලිත සමීකරණ දාන්න ඕනේ. චලිතයට චලිත සමීකරණ දානකොට මොකද කරන්නේ? ආරම්භක ප්‍රවේගය චලිත සමීකරණ දානකොට චරිත තුනක් දැනගෙන ඉන්න බෑ. චලිත සමීකරණ දානකොට අනිවාර්යයෙන්ම චරිත තුනක් දැනගෙන ඉන්න ඕනේ. චලිත සමීකරණ දානකොට අනිවාර්යයෙන් චරිත තුනක් දැනගෙන ඉන්න ඕනේ. ආරම්භක ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගය බිඳුවයිනේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. u සමානයි බිඳුවයි. අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. විස්ථාපනය තමයි හොයන්න ඕනේ. විස්ථාපනයේ S2 කියන්නේ. විස්ථාපනය තමයි හොයන්න ඕනේ. කාලය කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන චලිත සමීකරණ දාන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙන චලිතයට තමයි චලිත සමීකරණ දාන්නේ. මෙතෙන් ඉඳලා මෙතෙන්ට වැටෙන චලිතයට චලිත සමීකරණ දානකොට කාලය කීයද? මෙතෙන් ඉඳලා මෙතෙන්ට වැටෙන කාලය තප්පර 10යිනේ. මේ S2 චලිතය වෙන්න S2 දුර වැටෙන්න ගත වෙන කාලය තප්පර 10යි. ඔන්න කාලයක් දන්නවා. හරි. ත්වරණය වැටෙන්නේ කෙලින්ම ගුරුත්වය යටතේ. ත්වරණය 10යි. ත්වරණය 10යි m ශ්‍රේණි දෙක. හරිද? ආරම්භක ප්‍රවේගය බිඳුවයි. කාලය තප්පර 10යි. ත්වරණය 10යි. චරිත තුනක් හරි. නම් ගාන අනිවාර්යෙන් හදන්න පුළුවන්. වැඩක් නැත්තේ මොකද්ද?
වැඩක් නැත්තේ v තමයි වැඩක් නැත්තේ. වැඩක් නැති එක දිහා බලලා තමයි සමීකරණය තෝරන්නේ නේ. වැඩක් නැති එක දිහා බලලා තමයි සමීකරණය තෝරන්නේ. කවුරු හරි මුලින් ඉඳන් වීඩියෝ බලුවේ නැත්නම් අනිවාර්යෙන් මුලින් ඉඳන් වීඩියෝ සෙට් එක බලන්න. හරි. වැඩක් නැති එක හොයන්න තමයි චලිත සමීකරණ. වැඩක් නැති එක දිහා බලාගෙන තමයි චලිත සමීකරණය තෝරන්නේ. එතකොට චලිත සමීකරණය මොකක්ද එන්නේ? චලිත සමීකරණය එන්නේ මොකද්ද? v මගහරින්න නම් හොඳම චලිත සමීකරණය මොකද්ද? අවසාන ප්‍රවේගය මගහරින්න. v මගහරින්න තියෙන හොඳම චලිත සමීකරණය තමයි s සමානයි ut ධන භාගයේ at වර්ගය. s සමානයි ut ධන භාගයේ at වර්ගය. හරි. s සමානයි ut ධන භාගයේ at වර්ගය තමයි චලිත සමීකරණය. හරිද? මෙන්න මේකයි. එතකොට ඒකේ මේ චලිත සමීකරණය දැම්මම අවසාන ප්‍රවේගයේ මග ඇරෙනවා. අවසාන ප්‍රවේගයේ වැඩක් නැහැ. හරි. S කියන්නේ සිද්ධ වෙලා තියෙන විස්ථාපනය. U කියන්නේ ආරම්භක ප්‍රවේගය. T කියන්නේ ගත වෙච්ච කාලය. භාගය කියන්නේ භාගය. A කියන්නේ ත්වරණය. T කියන්නේ ගත වෙච්ච කාලය. හරි. S හොයන්න තියෙන්නේ. S වලට එනවා S2 සමානයි U බිඳුවයි. බිඳුව T වලින් ගුණ කරාම සෙට් එකම බිඳුවක් වෙනවා. භාගයේ වරක් A කියන්නේ 10යි. T වර්ගය. T කියන්නේ 10 වර්ගයේ 100යි. එතකොට එනවා S2ට එනවා ලස්සනට මේක සුළු කරාම 1000 බෙදුවාම 500යි. මීටර් 500ක් එනවා. මම ඒකක දාන්න නැතුව සුළු කරේ. S2ට එනවා මීටර් 500ක්. ඔන්න S2ට එනවා මීටර් 500ක්. ඊට පස්සේ අපි S1 හොයමු. හරි. S1 හොයමු. S2 හෙව්වා. S2 මීටර් 500යි. S2කින් x1 අඩු කරාම S හොයන්න පුළුවන්. ඊට පස්සේ S1 හොයමු. S1 සෙවීම. S1 හොයන්න මොකද කරන්නේ? මෙතන ඉඳන් මෙතන චලිතය S1 කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට චලිතයනේ. මෙතන ඉඳන් මෙතෙන්ට චලිතයට චලිත සමීකරණ දාමු. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට චලිතයට චලිත සමීකරණ දාමු. right? එතකොට ඒ චලිතයට චලිත සමීකරණ දැම්මම ආරම්භක ප්‍රවේගය මෙතන ඉඳන් මෙතෙන්ට චලිතයේ ආරම්භක ප්‍රවේගය කීයද? ඒ මේ ආරම්භක ප්‍රවේගයනේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. u සමානයි බිඳුවයි. විස්ථාපනය S1යි. ඒක තමයි හොයන්න ඕනේ. විස්ථාපනය තමයි හොයන්න ඕනේ. කාලය තප්පර 10ද? කාලය කොච්චරද? මෙතන ඉඳන් මෙතෙන්ට චලිතේන කාලය කොච්චරද? තප්පර 9නේ. මේ පළවෙනි තප්පර 9නේ. කාලය තප්පර 9. හරි. ගාන හදන්න නම් චරිත තුනක් දැනගන්න ඕනේ. චරිත තුනක් දන්නේ නැතුව ගාන හදන්න බෑනේ. 1යි 2යි මේ දෙක විතරයි දන්නේ. මේක දන්නේ නැහැනේ. ඒකට හොයන්න තියෙන්නේ. 2යි දන්නේ. තව මොකක් හරි එකක් දැනගන්න ඕනේ. දන්නවනේ. මොකක්ද දන්නේ? මූ වැටෙන්නේ ගුරුත්වය යටතේනේ. එහෙනම් ත්වරණේ 10යි. 10යි ms ඍණ 2. අන්න හරි. චරිත තුනක් දන්නවා මේ. u දන්නවා, t දන්නවා, a දන්නවා. චරිත තුනක් දන්නවා. හැබැයි අවසාන ප්‍රවේගය නම් දන්නේ නැහැ. අවසාන ප්‍රවේගයේ මග ඇරලා ගාන හදන්න තියෙනවා. අවසාන ප්‍රවේගයේ මග අරින්න තියෙන හොඳම සමීකරණය තමයි S සමානයි ut ධන භාගයක් at වර්ගය. S සමානයි ut ධන භාගයයි at වර්ගය. S සමානයි ut ධන භාගයයි at වර්ගය. එතකොට S1 සමානයි ආදේශ කරමු. u කියන්නේ බිඳුවයි. බිඳුව වරක් t කියන්නේ සෙට් එකම බිඳුවක් වෙනවා. භාගයයි a කියන්නේ මග බලන්න හොඳට බලන්න. දැන් ඕක එකපාර ගත්තාම මොකෙක් හරි අනිවාර්යෙන් අහනවා. මේ u වලට එන්නේ බිඳුවයිනේ. හොඳට අහගන්න වෙන දේවල් මතක් කර ඉන්න නැතුව. u කියන්නේ බිඳුවයි. t කියන්නේ 9. බිඳුව 9 ගුණ කරාම මේ සෙට් එකම බිඳුවක් වෙනවා. u කියන්නේ බිඳුවයි. ඒක නිසා මේ සෙට් එකම බිඳුවක් වෙනවා. ධන භාගයයි at වර්ගය. භාගයයි at වර්ගය. a කියන්නේ මොකද්ද? a කියන්නේ 10යි. t වර්ගය. කියන්නේ මොකද්ද? 9 වර්ගයනේ. 9 වර්ගය. එතකොට මේක සුළු කරාම වෙනවා කීයද? 45 වන්ද. මේක සුළු කරාම වෙනවා නෑ සුළු කරලා පෙන්නන්නකෝ. භාගය ගුණ කිරීම 10 ගුණ කිරීම 9 වර්ගය. 9 වරක් 9 81යි. එතකොට දෙකේ බොහොම ලේසියෙන් කිව්ලා 2 1යි 2 5යි 5 වරක් 81 450යි. sorry 5 වරක් 81 එනවා 405ක් නේ. 405ක් එනවා. ලස්සන එනවා 405ක්. එතකොට S1ට එනවා 405ක්.
ඊළඟට මොකද කරන්නේ? s කියන්නේ s දෙකෙන් s එක අඩු කරාම s දෙකට එනවා 500ක් s එකට එනවා 405ක්. එහෙනම් s සමානයි මෙතන ගත්තනේ s සමානයි s දෙකෙන් s එක අඩු කරනවා කියලා. මම මෙතන හදාන්නම් s සමානයි s දෙක අඩු කිරීම s1 s සමානයි s දෙක අඩු කිරීම s1. එතකොට එනවා s සමානයි s2 කියන්නේ 500යි s2 කියන්නේ 500යි 500යි මීටර වලින් අඩු කරන්න ඕනේ 405යි මීටර 500 මීටර වලින් 405ක් අඩු කරන්න ඕනේ. එතකොට එනවා s2ට s වලට එනවා 95යි මීටර 95යි මීටර. මේක පළවෙනි ක්‍රමේ එක ක්‍රමේ මෙන්න පළවෙනි ක්‍රමේ. මේක තමයි පළවෙනි ක්‍රමේ. එක ක්‍රමේ මේක. හරිද? මේක තමයි පළවෙනි ක්‍රමේ. right. ගාන හදාගන්න ප්‍රශ්නයක් තිබොත් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්නයක් තිබොත් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ ෆෝන් නම්බර් එක මෙතන තියෙනවා. හරි ෆෝන් නම්බර් එක මෙතන තිබ්බට මට නිතර රිප්ලයි කරන්න නම් බැරි වෙයි. ඒක කියන්න බෑ. මම ගොඩක් වෙලාවට මම ක්ලාස් වල ඉන්නේ. දවසේ වැඩි වෙලාවක් මම ක්ලාස් වල ඉන්නේ. සතිය දවස් 7ම මම ක්ලාස් වල ඉන්නේ. ඒතර ෆෝන් නම්බර් එකට කෝල් මෙසේජ් එකක් දාලා ප්‍රශ්න අහුවොත් නම් එකපාරට උත්තර දෙන්න බැරි වෙයි. ඒක කෙලින්ම කියන්න ඕනේ. හැබැයි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න. මේක උගන්වනකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් දාන්න. ඒ ප්‍රශ්නයක් දැම්මොත් මම ටයිම් එක හම්බ වෙන වෙලාවක උත්තර දෙනවා. ටයිම් එක හම්බ වෙන වෙලාවක උත්තර දෙනවා. රයිට්? හරි. ගාන ලියා ගන්න. මේ ඉස්සෙල්ලාම මේ මෙතෙන්ට ලියන්න. ඊට පස්සේ මේ ටික ලියන්න. ඊට පස්සේ මේක ලියා ගන්න. රූපේ ඇඳලා පටන් ගන්න. රූපේ ඇඳලා මෙතන ඉඳන් මෙතෙන්ට ලියලා ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට ලියලා මෙතෙන්ට ලියලා ඉවර කරන්න. රයිට්. හරි. ඒ ක්‍රමෙත් ඔලුවට දාගන්න. ඊට පස්සේ මම කියලානේ තියෙන්නේ. මම කෙලින්ම කියලා තියෙන්නේ නෝට් එක මේ වෙලාවේ ගහන්න නැහැ. නෝට් එක ගෙදර ගිහින් ආයෙ සැරයක් ගහන්න ඕනේ කියලා. හරිද? උගන්වන වෙලාවේ නෝට් එක ගහන්න එපා. ඒක මගේ විශේෂ ක්‍රමයක්. ළමයින්ගේ රිසල්ට් අසාමාන්‍ය විදිහට වැඩි කරන්න මම පාවිච්චි කරන විශේෂ ක්‍රමයක්. නෝට් එක මේ වෙලාවේ ගහන්නේ නැහැ. නෝට් එක ගෙදර ගිහින් ආයෙ සැරයක් ගහන්න ඕනේ. ඒ නෝට් එක ගෙදර ගිහින් ආයෙ සැරයක් ගහනකොට ඔය මෝඩයා වගේ අර පොතේ තියෙන එක බලාගෙන ලියන්නේ නැහැ. හොඳට අධ්‍යයනය කර නෝට් එක ආයෙ ගහන්න ඕනේ. ඒ හොඳට අධ්‍යයනය කර නෝට් එක ආයෙ සැරයක් ගහනකොට හරිද? හොඳට අධ්‍යයනය කර නෝට් එක ආයෙ සැරයක් ගහනකොට හරි මම බෝඩ් එකේ ගාන හැදුවට වඩා කෙටි ක්‍රමයකට ගාන හදන්න පුළුවන්ද කියලා ගවේෂණය කර ගාන හැදුවා නම් හොඳයි. මොකද හොඳට අහගන්න. සාමාන්‍යයෙන් මොලයක් තියෙන එකෙක් සර් කෙනෙක්ගේ වහලෙක් වෙන්නේ නැහැ. හරි? සාමාන්‍යයෙන් මොලයක් තියෙන එකෙක් සර් කෙනෙක්ගේ වහලෙක් වෙන්නේ නැහැ. හරිද? සර් කියපු ක්‍රමේ මෙන්න මේකයි. සර් තමයි දෙයියා. ඒ වහල් මානසිකත්වය. හරිද? ඒකට කියන්නේ වහල් මානසිකත්වය කියලා. හරිද? මම සුපිරි මොලයක් තියෙන එකෙක් නෙමෙයි. මම සාමාන්‍ය මොලයක් තියෙන එකෙක්. මට වඩා මොලේ තියෙන උන් උතන ඉන්න පුළුවන්. මට වඩා මොලේ තියෙන ළමයි ඉන්නවා. එතකොට මම බෝඩ් එකේ ගාන හැදුවට වඩා ලේසි ක්‍රම මීටර වෙන ළමයි ඉන්නවා. අනිවාර්යෙන්. මම ලොකු පොරක් නෙවෙයි. හරිද? මට වඩා මොලේ තියෙන මට වඩා ගානක් හදනකොට ඒ ගාන මම හදන ක්‍රමයට වඩා කෙටි ක්‍රමයකට හදන්න පුළුවන් කොල්ලෝ ඉන්නවා. සුපිරි කොල්ලෝ ඉන්නවා. සුපිරිම ඩයල් ඉන්නවා. හරිද? ඒක මොකಾದ කියලා මම දන්නේ නැහැ. හැබැයි කල යුත්තේ මම බෝඩ් එකේ ගාන හොඳට විස්තර කරාට පස්සේ ඒක අවබෝධ කරගෙන ගෙදර ගිහිල්ලා නෝට් එක ආයෙසරයක් ගහනකොට හොඳට අහගන්න. ගෙදර ගිහිල්ලා නෝට් එක ආයෙසරයක් ගහනකොට හොඳට අධ්‍යයනය කර නෝට් එක ගහන්න ඕනේ. ඒ නෝට් එක ගහනකොට මම ගාන හැදුවට වඩා කෙටි ක්‍රමයකට ගාන හදන්න පුළුවන් නම් ඒ කෙටි ක්‍රමයට ගාන හදන්න ඕනේ. කියන්නේ මම ගාන හැදුවට වඩා කෙටි ක්‍රමයක් අවබෝධ වෙන මට්ටමට හොඳට ගැඹුරින් විශ්ලේෂණය කර අධ්‍යයනය කරන්න ඕනේ. ආයෙසරයක් ගෙදර ගිහින් අධ්‍යයනය කරනකොට. හරි? ගෙදර ගිහින් අධ්‍යයනය කරනකොට මම තේරුම් කරාට වඩා වැඩි දෙයක් තේරුම් වෙන මට්ටමට ගෙදර ගිහින් අධ්‍යයනය කරන්න ඕනේ. ආයෙසරයක් අධ්‍යයනය කරනකොට. තේරෙනවනේ භෞතික විද්‍යාව කියන්නේ හොඳට නිස්කලංකව කල්පනා කර අවබෝධ කරගන්න ඕනේ දෙයක්. හරිද? මේක කටපාඩම් කරන්න තියෙන දෙයක් නෙවෙයි. භෞතික විද්‍යාවත් එහෙමයි ගණිතයත් එහෙමයි. මේක කටපාඩම් කරන්න තියෙන දෙයක් නෙවෙයි. හොඳට නිස්කලංකව අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමන් නිස්කලංකව ඒක අවබෝධ කල්පනා කර ඒ ගැන අධ්‍යයනය කර ඉන්නකොට ක්ලාස් එකේ ඉගෙනුවට වඩා දේවල් තමන්ට තනියෙන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ මට්ටමට යන්න ඕනේ අනිවාර්යෙන්. ඒක තමයි වෙන්න ඕනේ. හොඳට නිස්කලංකව තමන් තනියෙන් අධ්‍යයනය කර ඉන්නකොට
ක්ලාස් එකේ උගන්වනකොට Tamanට තේරුණාට වඩා ගැඹුරු දෙයක් Tamanට තනියෙන් අධ්‍යයනය කරනකොට තේරෙන්න පටන් ගන්නවා. හරිද? තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරෙන්න පටන් ගත්තට පස්සේ එහෙම තේරෙන්න පටන් ගත්ත එකෙක් කවදාවත් සර් කෙනෙක්ගේ වහලෙක් නෙමෙයි. සර් කෙනෙක් සර් උගන්වපු දේ තමයි ඒ සර් උගන්වපු දේවල් ඔහේ අහගෙන ඒක පොතේ ලියා ගන්න එකෙක් නෙමෙයි ඌ. ඌ තනියෙන් සබ්ජෙක්ට් එක ඉගෙනුවට වඩා ගැඹුරින් අවබෝධ කරගන්න එකෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අයිලන්ඩ් රෑන්ක් වලට දිස්ත්‍රික් රෑන්ක් වලට යන්න පුළුවන්. හරි? එහෙම වුණොත් තමයි අයිලන්ඩ් රෑන්ක් වලට දිස්ත්‍රික් රෑන්ක් වලට යන්න පුළුවන්. ඒ දේ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. හරි. මම දැන් ඔය කිව් එකත් එක දැන් මම ගාන මේ ගාන හදලා උත්තරයක් අරගෙන ගානෙන් නිදහස් වෙන එක නෙවෙයි වෙන්න ඕනේ කියලා තේරෙනවනේ හොඳටම. ගාන හදලා උත්තරයක් අරගෙන ඒ ගානෙන් නිදහස් වෙලා යන එක නෙවෙයි වෙන්න ඕනේ. ගාන හොඳට අවබෝධ කරගන්න ඕනේ. ගාන තව මේ ගාන දිහා තව කෝණ වලින් බලන්න පුළුවන් නම් තව කෝණ වලින් බලලා අවබෝධ කරගන්න ඕනේ. හරි? තව කෝණ වලින් බලලා අවබෝධ කරගන්න ඕනේ. හරිද? හරි. තව කෝණ වලින් බලලා අවබෝධ කරගන්න ඕනේ. හරි. ඒක නිසා මම මේ ගාන තවත් ක්‍රමයකට හදනවා. මේ ගාන හදන්න තවත් ක්‍රමයක් තියෙනවා. තව ක්‍රම තියෙනවා මේ ගාන හදන්න. හරිද? මෙන්න දෙවෙනි ක්‍රමය. ඔන්න මම දෙවෙනි ක්‍රමයට හදන්න පටන් ගන්නවා මේ ගාන. හරිද? මේ ගාන දෙවෙනි ක්‍රමයට හදන්න පටන් ගන්නවා. හරි? මේ ගාන දෙවෙනි ක්‍රමයට හදන්න පටන් ගන්නවා. හරි. දෙක ක්‍රමය. හරි. මේ රූපෙන් පාවිච්චි කරන්න වෙනවා දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයේදී මට S1යි S2යි වැඩක් නැහැ. දෙවෙනි ක්‍රමයේදී මට S2යි S1යි වැඩක් නැහැ. හැබැයි S ඕනේ. S නේ හොයන්න කියලා කියන්නේ. හරිද? මේ දුර ඕනේ. මේක තමයි හොයන්න කියලා තියෙන්නේ. මේක තමයි හොයන්න කියලා තියෙන්නේ. ඒක එහෙම තියලා අනිත් ඒවා ඔක්කොම මකා ගන්න මට මොකද අනිත් ඒවා වැඩක් නැහැ මේ දෙවෙනි ක්‍රමයට ගන්න හදන්න. හරිද? දෙවෙනි ක්‍රමයට ගන්න හදනකොට හොඳට අහගන්න. දෙවෙනි ක්‍රමයට ගන්න හදනකොට කරන්නේ පළවෙනි තප්පරය 9 ඇතුළත වැටෙනවනේ යම් දුරක්. පළවෙනි තප්පර 9 ඇතුළත වැටෙනවනේ යම් දුරක්. එතකොට පළවෙනි තප්පර 9 අවසානයේදී තියෙන ප්‍රවේගය හොයනවා. පළවෙනි තප්පර 9 අවසානයේදී තියෙන ප්‍රවේගය හොයනවා. මම ඒක ගන්නවා u2 කියලා. පළවෙනි තප්පර 9 අවසානයේ ප්‍රවේගය u2 කියලා ගන්නකො. ඉස්සෙල්ලාම කරන්නේ පළවෙනි තප්පර 9 අවසානයේ ප්‍රවේගය හොයනවා. ඒක u2. හරි? පළවෙනි තප්පර 9 අවසානයේ ප්‍රවේගය හොයනවා. ඒක u2 කියලා ගන්නම්. u2 කියලා කියමුකෝ. හරි. පළවෙනි තප්පර 9 අවසානයේ ප්‍රවේගය හිවුවනම් පළවෙනි තප්පර 9 අවසානයේ ප්‍රවේගය හිවුවනම් බලන්න අපිට ඕනේ 10 වන තප්පරය තුල වැටෙන දුරනේ. 10 වන තප්පරය තුල වැටෙන දුර. එතකොට 10 වන තප්පරය තුල වැටෙන දුර හොයනකොට පළවෙනි තප්පර 9 අවසානයේ තියෙන ප්‍රවේගය තමයි හොඳට අහගන්න. පළවෙනි තප්පර 9 අවසානයේ තියෙනනේ ප්‍රවේගය. පළවෙනි තප්පර 9 අවසානයේ තියෙනනේ ප්‍රවේගය. ඒ ප්‍රවේගය තමයි 10 වන තප්පරය තුල 10 වන තප්පරය තුල ආරම්භක ප්‍රවේගය වෙන්නේ. 10 වන තප්පරය තුල ආරම්භක ප්‍රවේගය වෙන්නේ ඒක. පළවෙනි තප්පරය 9 අවසානයේ පළවෙනි තප්පරය 9 ගෙවිලා ඉවර වෙනකොට තිබ්බ ප්‍රවේගය තමයි 10 වන තප්පරය තුල 10 වන තප්පරය කියන චලිතයේදී 10 වන තප්පරය කියන චලිත කොටසේ ආරම්භක ප්‍රවේගය වෙන්නේ ඒක. ආරම්භක ප්‍රවේගය වෙන්නේ ඒක. හරි ආරම්භක ප්‍රවේගය වෙන්නේ ඒක. ඒතර ආරම්භක ප්‍රවේගය දන්නවා 10 වන තප්පරය තුල ත්වරණය දන්නවනේ ගුරුත්ව ත්වරණයනේ වැටෙන්නේ 10 වන තප්පරය ඇතුළත. ත්වරණය දන්නවා ආරම්භක ප්‍රවේගය දන්නවා. ආරම්භක ප්‍රවේගය මේකට මොකක් හරි චලිත සමීකරණයක් සෙට් කරලා ආරම්භක ප්‍රවේගය හොයාගන්න ඕනේ. 10 වන තප්පරය තුල ආරම්භක ප්‍රවේගය දන්නවා ත්වරණය දන්නවා කාලය තප්පර එකයි මොකක් හරි මැච් එකක් ගහගන්න පුළුවන්. හරි මම ගාන ෂේප් එකේ හදන්න පටන් ගන්නවා. ගාන ෂේප් එකේ හදන්න පටන් ගන්නවා. හොඳට අහගන්න. ගාන ෂේප් එකේ හදන්න පටන් ගන්නවා. හරි ඉස්සෙල්ලාම u2 හොයන්න ඕනේ. u2 මොකක්ද u2 කියලා කියන්නේ? තප්පර 9ක් අවසානයේට තියෙන ප්‍රවේගය. තප්පර 9 අවසානයේ තියෙන ප්‍රවේගය u2. හරිද? තප්පර 9 අවසානයේ ප්‍රවේගය හොයන්න මම මෙන්න මේ චලිතයට මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙනකන් චලිතයට මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙනකන් චලිතයට චලිත සමීකරණ දානවා. හරි? u2 සෙවීම u2 සෙවීම u2 සෙවීම u2 සෙවීම. හරි. u2 සෙවීම. ආරම්භක ප්‍රවේගය මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙන චලිතයටනේ චලිත සමීකරණ දාන්න u2 හොයන්න. ආරම්භක ප්‍රවේගය මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙන චලිතයේ ආරම්භක ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. u සමානයි බිඳුවයි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. අවසාන ප්‍රවේගය u2. ඒක තමයි හොයන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙන චලිතයේ අවසාන ප්‍රවේගය u2 නේ. u2 තමයි හොයන්න ඕනේ. කාලය පළවෙනි තප්පර 9 ඇතුළත වැටිච්ච දුරනේ. මෙතන ඉඳන් වැටිච්ච කාලයනේ.
මෙතෙන්ට වැටෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? තප්පර 9යි. මේ t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි 9 අවසානයේ දක්වා. t සමානයි 9 අවසානයේ දක්වා තප්පර 9යි. කාලය තප්පර 9යි. කාලය තප්පර 9යි. හරි. කාලය තප්පර 9යි. u බිඳුවයි v u2 කාලය තප්පර 9යි t 9යි. ඊට පස්සේ ආයෙ මොනවද දන්නේ? තොරණේ ගුරුත්ව ත්වරණය තියෙන 10 ms ශ්‍රේණි දෙක. 10 ms ශ්‍රේණි දෙක. හරි. තොරණේ ගුරුත්ව ත්වරණය 10 ms ශ්‍රේණි දෙක. right? හරි. 10 ms ශ්‍රේණි දෙක. ඊට පස්සේ හරිනේ චරිත තුනක් දන්නවා. u දන්නවා, t දන්නවා, a දන්නවා. වැඩක් නැති මොකද්ද මේ වෙලාවේ? මේ වෙලාවේ අපිට s වැඩක් නැහැ. විස්ථාපනයේ මෙතන වැටෙන විස්ථාපනයේ මේ වෙලාවේ වැඩක් නැහැ. අපිට හොයන්න ඕනේ u2. u2 කියන්නේ අවසාන ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. පළවෙනි තප්පර 9 ඇතුළත පළවෙනි තප්පර 9 අවසාන ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. එතකොට u2 හොයන්න පුළුවන් අපිට. u2 හොයන්න පුළුවන් කොහොමද? u2 හොයන්න පුළුවන් s මගාරලා. s මගාරලා තමයි චලිත සමීකරණ දාන්න ඕනේ. s මගාරින්න නම් හොඳම සමීකරණය මොකද්ද? s මගාරින්න නම් තියෙන හොඳම සමීකරණය v සමානයි u ධන 80 නේ. ඔව්. v සමානයි u ධන 80. v සමානයි u ධන 80. v කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගයේ u2. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ධන a කියන්නේ තොරණය 10යි. t කියන්නේ 9. කාලය 9. ඒතර u2 එනවා 90යි කියලා. 90යි ms ඍණ 1. ඒ කියන්නේ මේ වෙලාවේ ප්‍රවේගය 90යි. මේ වෙලාවේ ප්‍රවේගය 90යි ms ඍණ 1 කියලා එනවා. හරිද? මේ වෙලාවේ ප්‍රවේගය 90යි. ඔන්න මේ වෙලාවේ ආරම්භක ප්‍රවේගය හිව්වා. හරිද? 10 වන තප්පරය ඇතුළත 10 වන තප්පරය ඇතුළත ආරම්භක ප්‍රවේගය 90යි. 10 වන තප්පරය ඇතුළත ආරම්භක ප්‍රවේගය 90යි. හරිද? right. දැන් අපිට ඕනේ 10 වන තප්පරය ඇතුළත විස්ථාපනය හොයන්නනේ. 10 වන තප්පරය ඇතුළත විස්ථාපනය හොයන්නනේ. දැන් අපි 10 වන තප්පරයේ චලිත සමීකරණ දාමු. 10 වන තප්පරයේ ආරම්භක ප්‍රවේගය අපි හොයාගත්තා. දැන් 10 වන තප්පරයේ චලිත සමීකරණ දාමු. හරි. 10 වන තප්පරයේදී 10 වන තප්පරයේදී 10 වන තප්පරයේ චලිත සමීකරණ දාමු. 10 වන තප්පරයේ චලිත සමීකරණ දානකොට 10 වන තප්පරයේ චලිත සමීකරණ දානකොට හරිද? 10 වන තප්පරයේ චලිත සමීකරණ දානකොට විස්ථාපනය හරි. විස්ථාපනය තමයි හොයන්න ඕනේ. 10 වන තප්පරය ඇතුළත සිද්ධ වෙන විස්ථාපනය හොයන්න ඕනේ. දන්නේ මොනවද බලමු. ආරම්භක ප්‍රවේගය u2. ආරම්භක ප්‍රවේගය 90යි. මේ 10 වන තප්පරය ඇතුළත ආරම්භක ප්‍රවේගය 90යිනේ. 9 වෙනි තප්පරයේ අවසානයේදී තියෙන ප්‍රවේගය 90යි. ඒ කියන්නේ 10 වන තප්පරයේ ආරම්භයේදී තියෙන ප්‍රවේගය 90යි. 9 වෙනි තප්පරයේ අවසානයේදී තියෙන ප්‍රවේගය තමයි 10 වන තප්පරයේ ආරම්භයේදී තියෙන ප්‍රවේගය වෙන්නේ. එහෙනම් ආරම්භක ප්‍රවේගය 90යි. ආරම්භක ප්‍රවේගය 90යි ms ඍණ 1. ආරම්භක ප්‍රවේගය 90යි. ත්වරණය 10යි. ගුරුත්ව ත්වරණයේ තියෙන 10යි ms ඍණ 2. ත්වරණය 10යි. කාලය තප්පර 10යි. කාලය තප්පර 10යි. කාලය තප්පර 10 නෙමෙයි අකෝ 10 වන තප්පරය තුල කාලය තප්පර 1යි. හරිනේ. චරිත තුනක් දන්නවා. ආරම්භක ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා, කාලය දන්නවා. ආරම්භක ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා, කාලය දන්නවා. එතකොට 1යි 2යි 3යි. තුනක් දන්නවා. හොයන්න ඕනේ විස්ථාපනය තමයි හොයන්න ඕනේ. දන්නේ නැත්නම් අවසාන ප්‍රවේගය මග යන්න තමයි ගාන හදන්න ඕනේ. අවසාන ප්‍රවේගය කියන්නේ මේ වෙලාවට තියෙන 10 වන තප්පරය ඉවර වෙනකොට තියෙන ප්‍රවේගය. ඒක වැඩක් නැහැ. එතකොට අවසාන ප්‍රවේගය මග අරින්න නම් තියෙන හොඳම සමීකරණය මොකක්ද? හොඳම සමීකරණය තමයි s සමානයි ut ධන භාගයේ at වර්ගය. s සමානයි ut ධන භාගයේ at වර්ගය. එතකොට s සමානයි u කියන්නේ 90යි වරක් t කියන්නේ තප්පර 1යිනේ. 10 වන තප්පරය තුල වැටෙන්නේ කාලය තප්පර 1යිනේ. ධන 90 ධන භාගයයි a කියන්නේ 10යි t වර්ගයේ 1 වර්ගය. එතකොට මේක සුළු කරාම වෙනවා මේ සෙට් එක සුළු කරාම වෙනවා 90 වරක් එක 90යි භාගයේ වරක් 10යි 5යි 5 එකෙන් ගුණුනහම 5යි. එතකොට එනවා s සමානයි 90 එකෙන් ගුණුනහම 90යි භාගයේ 10න් ගුණුනහම 5යි 5 එකෙන් ගුණුනහම 5යි 90 ධන 5
95 S වලට එනවා කලින් උත්තරේම 95යි මීටර. කලින් උත්තර ඇවිල්ලා තිබි 95නේ. කලින් ක්‍රමයටත් 95 ආවේ. S වලට එනවා 95යි මීටර. හරි. රයිට්. ඕක තමයි දෙවෙනි ක්‍රමය. ඕක තමයි දෙවෙනි ක්‍රමය. මේ ක්‍රමයටත් හදාගන්න. ඕක තමයි දෙවෙනි ක්‍රමය. මේ ක්‍රමයටත් හදාගන්න. හරිද? අහගන්න. මෙන්න මේකත් කියන්න ඕනේ. දැන් චලිත සමීකරණ ගණන් හදනකොට සමහර අය මේක කියන්න ඕනේ. දැන් ක්ලාස් වල උගන්වනකොට ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් වල උගන්වනකොට ප්‍රශ්නයක් නැහැ. මොකද ක්ලාස් වල කිසි අවුලක් නැහැනේ. මාව විශ්වාස කරන සෙට් එකක් ඉන්නේ. YouTube එකේ උගන්වනකොට YouTube එකේ හැම ළමයෙක්ම බලනවා. එතකොට මෙතන ඉන්න සෙට් එකකට මාව විශ්වාසයි, සෙට් එකකට මාව විශ්වාස නැහැ. ඒක නිසා හිතේ තියෙන හැම දෙයක්ම කියන්න ඕනේ. සෙට් එකට විශ්වාස නැති සෙට් එක වෙනුවෙන් තමයි මේ කියන්නේ. දැන් මේ චලිත සමීකරණ ගණන් හදනකොට චලිත සමීකරණ දැන් මේ චලිත සමීකරණ ගණන් හදන්නේ. අතන ඉඳන් චලිත සමීකරණ ගණන් සෙට් එකනේ මේ හදාගෙන ඉන්නේ. චලිත සමීකරණ ගණන් හදනකොට සමහර ගුරුවරු කියනවා චලිත සමීකරණ සිලබස් එකේ නැහැ කියලා. හරිද? චලිත සමීකරණ සිලබස් එකේ නැහැ. ওই චලිත සමීකරණ උගන්වන්නේ සිලබස් එක ගැන දන්නේ නැති ගුරුවරු එක හැජ වැජ ගන්නවා. ඔය මා පේපර් මාකින් එහෙම යන නාකි ඩයල් සෙට් එකක් ඉන්නවනේ. හරිද? ඒ මගුල් වැඩක් නැහැ. චලිත සමීකරණ සිලබස් එකේ තිබ්බත් නැතත් චලිත සමීකරණ ඕනේ වෙනවා භ්‍රමණ චලිතයේ ගණන් හදනකොට. භ්‍රමණ චලිතයේ ගණන් හදනකොට භ්‍රමණ චලිතයේ ගණන් වල චලිත සමීකරණ භ්‍රමණ චලිත සමීකරණ තියෙනවා සිලබස් එකේ. භ්‍රමණ චලිත සමීකරණ මෙන්න මේ රේඛීය චලිත සමීකරණ වගේම තමයි. රේඛීය චලිත සමීකරණ ගණන් හදලා ඇඟේ තියෙන ප්‍රැක්ටිස් එක මාර විදියට වැදගත් වෙනවා භ්‍රමණ චලිත සමීකරණ ගණන් හදන්න. හරිද? රේඛීය චලිත සමීකරණ ගණන් හදලා ඇඟේ තියෙන ප්‍රැක්ටිස් එක පට්ට විදියට වැදගත් වෙනවා භ්‍රමණ චලිත සමීකරණ ගණන් හදන්න. කොටින්ම මේ සමීකරණ තෝරන විදිය පවා සමීකරණ තෝරන විදිය පවා පට්ට වැදගත්. ඒ ටික එහෙම් පිටින්ම දාන්න පුළුවන් භ්‍රමණ චලිතයට. හරිද? ඒක දැම්ම තේරෙන්නේ නැහැ. ඒක අනාගතයේ තේරෙයි භ්‍රමණ චලිතයේ කරන දවසට තේරෙයි මේවා හදලා මේ ගණන් හදලා සුපිරියට ප්‍රැක්ටිස් වෙලා තියෙන එකේ කොච්චර වැදගත්ද කියලා. අනිත් එක තමයි හදිස්සියේවත් ගානකදී ශක්ති සංස්ථිති නියම එහෙම දාලා ගණන් හදන්න පුළුවන්. හදිස්සියේවත් ගානකදී ශක්ති සංස්ථිති නියම අනම්මනම් දාලා ගාන හදන විදිය මීටරුන් නැත්තම් චලි සමීකරණ දාලා ගාන හදන්න විදිය ගාන හදන්න ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ වගේ අර ගණන් මේ කොටින්ම කියනවා නම් සිලබස් එකේ තියෙන එක අකුරට තිතට උගන්වලා පේපර් එක ලියන්න බෑ. අනිවාර්යයෙන්ම සිලබස් එකට වඩා චුට්ටක් වැඩිපුර උගන්වන්න ඕනෙමයි. ඒක බයෝ කොටසටත් වළංගුයි, ෆිසික්ස් කොටසට කොහොමත් වළංගුයි, මැත්ස් කොටසටත් වළංගුයි වගේ තමයි වළංගුයි. මැත්ස් කොටසටත් වළංගුයි. ඒ කියන්නේ සිලබස් එකේ තියෙන එක අකුරට තිතටම උගන්වලා බෑ. සිලබස් එකට වඩා වැඩිපුර කරුණු උගන්වලා තියෙන්න ඕනේ. විශේෂයෙන් කෙමිස්ට්‍රි කොටසටත් වළංගුයි. කෙමිස්ට්‍රි කොටසට එහෙම ඔය හොතර බලන්න ඔය අච්චු පොත්වල තියෙන කරුණු හැම පිටින්ම උගන්වලා එක්සෑම් එකට ලියන්න බෑ. බලන්න පාස් පේපර් වල ගැන. හරි? ඔය ගවර්න්මන්ට් එකෙන් ගහපු අච්චු පොත්වල තියෙන ඒවා කියවලා ගිහිල්ලා පාස් පේපර් ලියන්න බලන්නකෝ. හරිද? ඒ අච්චු පොත්වල තියෙන ඒවා පාස් පේපර් වල නෑ. පාස් පේපර් වල ඒ අච්චු පොත්වල තියෙන ඒවාට වඩා කරුණු අහලා තියෙනවා. හරිද? ඒ අච්චු පොත්වල ගුරුවත් පොතට වඩා කරුණු කොහොමත් අහනවා. ගුරුවත් පොත ඒ 1980 ඔය 2015 විතර ගුරුවත් පොත කියවලා විභාගෙ ලිව්වට දැන් එහෙම ලියන්න බෑ. ගුරුවත් පොතට වඩා කරුණු අහනවා, අනිවාර්යෙන් අහනවා එක්සෑම් එකට. හරිද? එක්සෑම් එකේ එන්න තරඟකාරී වෙනවා. එක්සෑම් එකේ එන්න තරඟකාරී වෙනවා. එතකොට අපි උසස් පෙළ ගුරුවරු හැටියට අපි හැම වෙලේම දැනුම ගවේෂණය කර කර ඉන්න ඕනේ. අපි හැම වෙලේම අලුත් දේවල් හොය අලුත් මේ සිලබස් එක වටපිටාවේ තියෙන අලුත් දැනුම අපි ගවේෂණය කර කර අපේ නෝට් අලුත් කරනවා. හරිද? අපි සිලබස් එක වටපිටාවේ තියෙන අලුත් දැනුම ගවේෂණය කර කර අපේ නෝට් අලුත් කරනවා. හරිද? එහෙම නෝට් අලුත් කරන්න කම්මැලි ගුරුවරු, හරිද? එහෙම නෝට් අලුත් කරන්න කම්මැලි ගුරුවරු මොකද්ද කරන්නේ? කෙලින්ම කියනවා ඕවා සිලබස් එකේ නෑ. ඕවා උගන්වලා වැඩක් නෑ. හරිද? අපිට පිස්සු නෑනේ මේවා නිකන් සිලබස් එකේ නැතුව උගන්වන්නේ. මේවා උගන්වන්නේ හේතුවක් ඇතුව. දැන් වෘත්ත චලිතයේ සිලබස් එකේ නැහැ කියලා සමහර සර්ලා කියනවා වෘත්ත චලිතයේ සිලබස් එකේ තියෙනවා කියලා. මම වෘත්ත චලිතය උගන්වනවා. තිබ්බත් නැතත් උගන්වනවා. වෘත්ත චලිතය උගන්වනවා මම. ඒ උගන්වන්නේ හේතුවක් ඇතුව උගන්වන්නේ. ඒකේ පාඩමට ගියාට පස්සේ කතා කරමු. හරි? දර්ශනයක් ඇතුව යන්නේ, තේරුමක් ඇතුව යන්නේ, හරයක් ඇතුව යන්නේ. මේ ගාන හොඳට ලියා ගන්න. මේව සිලබස් එකේ නැති කේස් එකක් නෑ. මේව පට්ට වැදගත්. මාර වැදගත්. මේව මාරම වැදගත්. වැදගත් නිසා තමයි කියන්නේ. වැදගත් නිසා තමයි උගන්වන්නේ. වැදගත් නැත්තම් උගන්වන්නේ නැහැනේ, පිස්සු නැහැනේ. එක්සෑම් එකකටනේ උගන්වන්නේ. ඒතර එක්සෑම් එකට වැදගත් නිසා තමයි හොඳටම වැදගත්. ඒ වැදගත් නිසා තමයි මේ උගන්වන්නේ. හරිද? මම ඕක කිව්වේ මම ක්ලාස් එක නම් ඕක කියන්නේ නැහැ.
මම මේ YouTube එකේ මේ වීඩියෝ එක දාන්න නිසා තමයි ඕක විශේෂයෙන් highlight කරලා කිව්වේ. ඔය එක එක බක පඬිතුයෝ නාකි බක පඬිතු සෙට් එකක් ඉන්නවනේ. උන් නිකන් හැචපෙල කාගෙන එනවා. ඒක නිසා තමයි ඕක කිව්වේ. හරි. ලියාගන්න.